හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්. තෙරුවන් සරණයි. ආයුබෝවන්. දහම් පාසල 7 වෙනි ශ්‍රේණිය 3 වෙනි පාඩම. මහග්ගත සිත්. ඊට කලින් පාඩමේදී අපි කාමාවචර සිත් 54 පිළිබඳවම කතා කළා. තරමක දීර්ඝ පාඩමක් වුණා. කෙසේ නමුත් අපි ඒ පාඩමේදී සිත් කාමාවචර සිත් 54 පිළිබඳවම කතා කළා. ඉතින් මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ මහග්ගත සිත්. දහම් පාසල් පැවැත්වීමේ යම්කිසි ගැටලුවක් වර්තමානයේ වෙද්දී උද්ගත වෙලා තිබෙන නිසා ස්වයං අධ්‍යයනයක් විදිහට නිවෙස්වල ඉඳලා දහම් අධ්‍යාපනය හැදෑරීම ඉලක්ක කරගෙන මේ පාඩම් පෙළ ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ඉදිරිපත් කරන පාඩම් ඔබට පුළුවන් YouTube එකකින් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගනිද්දී MP4 එවැගේම MP3 මේ විදිහට විවිධ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්කම තියෙනවා. 3GP හොඳ 720 වගේ හොඳ විදිහට හොඳ ප්‍රමාණයකින් ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔබට මේක නැරඹීමට පැහැදිලිව නැරඹීමට පුළුවන්කම ලැබේවි. ඒ වගේම මේ පාඩම් දුරකථනයෙන් අධ්‍යයනය කරනවට වඩා ඔබට ලේසිම පහසුම අඩු ඩේටා ප්‍රමාණයකින් ඩවුන්ලෝඩ් කරගෙන පෙන් එකකට දාලා දැන් බොහෝ දෙනෙක් ගාව TV යන්ත්‍ර තියෙනවා, TV එකට ගහලා ඔබට නරඹන්නට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව ඉතාමත් ලස්සනට මේ පාඩම් අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. දරුවන්ට වැඩක් නැති කාටුන් චිත්‍රපටි වගේ මේ දේවල් වලට යොමු කරලා තියෙන කාලය TV එකටම අධ්‍යාපනයට යොමු කරන්නට TV එක තුලින්ම අධ්‍යාපනයට යොමු කරන්නටත් මේ පාඩම් පෙළ හේතුවක් වේවි කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් දෙමව්පියන් හැටියට ඔබ ඒ වගේම ගුරුවරු හැටියට දහම් පාසල් ආචාර්යවරු හැටියට ඔබටත් පුළුවන්කම තියෙනවා දහම් පාසල් වල දෙමව්පියන්ට දැනුවත් කරන්න. ඔබේ දහම් පාසලේ ඒ පන්ති භාර ආචාර්ය මණ්ඩලයේ පිරිසට දැනුවත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම දැනුවත් කරලා දහම් පාසල් අධ්‍යාපනය මේ වසංගත තත්ත්වයන් ඇති වුණත් අපි අඩාල වෙන තත්ත්වයට පත් කළේ නැහැ. අපි ඒ සඳහා ක්‍රමවේදයක් ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළා කියන අභිමානය ඇති කරගන්නටත් ඔබට මේ පාඩම් පෙළ හේතුවක් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කාරණයක් මතක තියාගෙන අපි පාඩම සාකච්ඡා කරන්නට සූදානම් වෙමු. දරුවන් වෙන ඔබ අනිවාර්යයෙන්ම අභ්‍යාස පොතක් අරගන්න, අවශ්‍ය විශේෂ දේවල් ලියාගන්න, නොතේරෙන තැන් ලකුණු කරගන්න, විශේෂ දේවල් ලියාගන්න, ඒ වෙලාවෙම අවශ්‍ය දේවල් කටපාඩම් කරන්න. ඔබට පුළුවන් මේ අභිධර්මය හරිම අමාරුයි කියන ප්‍රශ්නය විසඳා ගන්නට පුළුවන්කම තියෙනවා. අභිධර්මය හරිම ලේසියෙන් පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ තුලින් ලැබෙන අවබෝධය අපි ලබා ගන්නට අපිට පුදුම තරම් ප්‍රීතියක්, සතුටක්, ධර්ම අවබෝධය පිළිබඳව අපි මෙන්න මේ වගේ වැටහීමක් ඇති කරගෙන තියෙනවා කියන හැඟීමක් ඇති කරගන්නටත් දරුවන් වෙන ඔබට මේ කරුණු වැදගත් වෙනවා. මහග්ගත සිත් දෙවන පාඩමේ දක්වන ලද කාමාවචර සිත් වලින් පසුව අපට ඉගෙනුමට ලැබෙන්නේ රූපාවචර හා අරූපාවචර සිත්ය. මහග්ගත සිත් ඒවා මහග්ගත සිත් වශයෙන් හැඳින්වේ. මහග්ගත සිත් කියලා කියන්නේ රූපාවචර සහ අරූපාවචර සිත්. මහග්ගත සිත් එහෙම නැත්නම් රූපාවචර අරූපාවචර සිත් කියලාත් කියනවා. පහත දැක්වෙන්නේ එම මහග්ගත සිත්ය. මහග්ගත සිත් 15යි. රූපාවචර සිත් 15යි. මහග්ගත සිත් වලින් රූපාවචර සිත් 15යි. භාවනා කරන විට සිත කිලිටි කරන ධර්ම හේවත් කෙලස් යටපත් වෙයි. එම කෙලස් නීවරණ නම් වෙයි. ඉතින් භාවනා කරනකොට අපේ හිත කිලිටි කරන ධර්ම තියෙනවා. මේවා යටපත් කරන්නට මහග්ගත සිත් හේතු වෙනවා. එම කෙලස් නීවරණ නම් වෙයි. කෙලස් වලට කියනවා නීවරණ.
පංච නීවරණ ධර්ම කියලා. ප්‍රිය රූප දැකීම, ප්‍රිය ශබ්ද ඇසීම ආදියට ඇති කැමැත්ත, ආසාව, කාමච්ඡන්දය. ඉතින් කාමච්ඡන්දය කියලා කියනවා. කාමච්ඡන්දය පළවෙනිම නීවරණ ධර්මයේ. පළවෙනි නීවරණ ධර්මයේ කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ ප්‍රිය රූප දැකීම, ප්‍රිය ශබ්ද ඇසීම ආදියට ඇති කැමැත්ත. ප්‍රිය රූප දැකීම, ප්‍රිය ශබ්ද ඇසීම ආදියට තියෙන කැමැත්තට කියනවා, ආසාවට කියනවා කාමච්ඡන්ද කියලා. පළවෙනි නීවරණය. තරහව, පලිගැනීම, ද්වේෂ කිරීම, මේකට කියනවා ව්‍යාපාදේ කියලා. එනම් දෙවනි නීවරණ ධර්මය ව්‍යාපාදේ. පළවෙනි නීවරණය කාමච්ඡන්දය. අලසකම, තීන මිද්ද, සිත සහ සිතිවිලි වල ඇතිවෙන්නා වූ උදාසීනකමට කියනවා තීන මිද්ද කියලා. උද්දච්ච කුක්කුච්ච, ඊට පස්සේ විචිකිච්ඡා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පහ තමයි පංච නීවරණ ධර්ම. ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, හිතේ නොසන්සුන් ස්වභාවය, විසිරුණු ස්වභාවය, විචිකිච්ඡා, සැකය කියන පහ තමයි පංච නීවරණ ධර්ම. ඉතින් මේ ධර්ම වලින් අපේ හිත කිලිටි කරනවා. අපේ හිතට කුසල් සිත් මතුවෙන්නට නොදී, හොඳ දේවල්, හොඳ සිත් ඇතිවෙන්න නොදී, සමහර විට එක එක දේවල් වලට ආසා කරන හිතක් ඇති කරනවා. එහෙම නැත්නම් එක එක්කෙනාට වෛර කරමින් ඉන්න හිතක් ඇති කරනවා. එහෙම නැත්නම් පාඩම් වැඩ කරන්නෙත් නැතිව, තමන්ගේ අනිකුත් වැඩ කරන්නෙත් නැති උදාසීනකමින් ඉන්න. ඒ වගේම නොවිසුරුණු ස්වභාවයේ, සංවරකමක් නැතිව එහාට මෙහාට ගමන් කරනවා. එක එක විදිහට හිතනවා, කල්පනා කරනවා. ඒ විදිහේ හිතේ විසිරුණු ස්වභාවයක් ඇති කරනවා. ඒ වගේම විචිකිච්ඡාව, සැකය. තුනුරුවන් කෙරේ, බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක කරනවා. අපේ අම්මලා තාත්තලා ගැන සැක කරනවා. අපේ ඥාතිවරු ගැන සැක කරනවා. ඒ විදිහට සැක ඇති කරනවා. ඒ විදිහේ අකුසල ධර්ම වලින් අපේ හිත කිලිටි කරන්නේ මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන නීවරණ පහයි. මෙසේ නීවරණ යටපත් වීම සමග වෙනත් කරුණු පහක් උපදී. මේ නීවරණ ධර්ම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පහ ඉවත් වෙනවත් එක්ක, යටපත් වෙනවත් එක්ක, අපේ හිතෙන් යටපත් වෙනවත් එක්ක, ඉවත් වෙනවත් එක්ක කරුණු පහක් ඇති වෙනවා. අපේ හිතේ ඇති වෙනවා. ඒවා ධාන අංග නම් වේ. ධාන අංග කියලා කියනවා. කාමච්ඡන්දාදී පංච නීවරණ යටපත් වීමත් එක්ක හිතේ උපදින පහක් තියෙනවා. ඒ පහට කියනවා ධාන අංග කියලා. ධාන අංග කියලා. චිත්ත ඒ පහ තමයි විතක්ක, 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 විචාර, විතක්ක, විචාර, පීති, සුඛ, විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන පහ ධාන අංග. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන මේ අංග ඇතිව උපදින සිත් ධානාංග සිත් නම් වෙයි. මේ පහ සහිතව අපිට හිත් ඇති වෙනවා. ඒ හිත් වලට කියනවා ධානාංග සිත් කියලා. පංච නීවරණ යටපත් වෙනවත් එක්ක අපේ සිතේ ඇති වෙනවා මෙන්න මේ කියන විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන පහ. මේ පහත් එක්ක අපිට ඇති වෙනවා සිත්. ඒ සිත් වලට කියනවා ධාන සිත් කියලා. මෙම ධාන සිත් රූපාවචර කුසල සිත්ය. මේ පහත් එක්ක ඇතිවෙන සිත් වලට කියන්නේ රූපාවචර කුසල සිත් කියලා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත පඨම ධාන සිත. විචාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත ဒုတိ ඥාන සිත. ඒ විදිහට සිත් අපි පහලින් කතා කරනවා. ඉතින්
පංච නීවරණ යටපත් වෙනවත් එක්කම ඇතිවෙන අංග පහක් තියෙනවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියලා. මේ පහ සහිතව ඇතිවෙන සිත්වලට කියනවා ධ්‍යාන සිත් කියලා. මේ ධ්‍යාන සිත්වලටම කියනවා රූපාවචර කුසල සිත් කියලා. ක්‍රමයෙන් ධ්‍යාන අංග අඩුවෙමින් කුසල් සිත් පහ ලැබෙන අන්දම පහත දැක්වේ. ක්‍රමයෙන් අඩු වෙනවා විතක්ක, දෙවැනි එකේදී විචාර, පීති, සුඛ, ඔය විදිහට එක එක අංගේ අඩු වෙමින් තමයි මේ සිත් හැදෙන්නේ. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන කුසල සිත. රූපාවචර කුසල් සිත් වලින් පළවෙනි එක විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන සිත. ප්‍රථම ධ්‍යාන සිතේ මේ විතක්ක කියන තත්ත්වේ, විචාර කියන තත්ත්වේ, පීති, සුඛ, ඒකාග්‍රතා කියන ඔක්කොම සහිතයි. ඒ සිතේ ස්වභාවය තමයි විතක්කයෙන් යුක්තයි. විචාරයෙන්, පීතියෙන්, සුඛ, ඒකාග්‍රතා කියන මේ වගේ යුක්තයි. ඒ හැම දෙයකින්ම යුක්ත පළවෙනි සිත පඨම ධ්‍යාන සිත. ප්‍රථම පළවෙනි ධ්‍යාන සිත. පළවෙනි ධ්‍යාන කුසල සිත. ඊළඟට විතක්ක කියන එක අයින් වෙනවා. විතක්ක කියන එක අයින් වෙලා විචාර කියන තැනින් ඉඳලා තමයි මේ ධ්‍යාන අංග යෙදෙන්නේ. විතක්ක කියන එක නැහැ. ඊට පස්සේ ධ්‍යානයට සමවැදිලා ඉන්නේ දෙවැනි අවස්ථාවේදී විචාර. තමන් ගත්ත අරමුණ විචාරය කරමින් ප්‍රීතියට, සැපයට, එකඟතාවයට පත්වෙමින් දෙවනි ධ්‍යාන සිතේ තමන්ගේ හිත පවත්වාගෙන යනවා. දෙවන ධ්‍යාන කුසල සිතේ හිත පවත්වාගෙන යනවා. ඊළඟට විචාර කියන එකත් අයින් වෙනවා. ධ්‍යානයට සමවැදුනම විචාර කියන එකත් අයින් වෙනවා. පීති, ප්‍රීතිය, සැපය, එකඟ බව කියන දේවල් විතරයි ඉතිරි වෙන්නේ. පීති, සුඛ, ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන කුසල සිත. ධ්‍යාන කියලා කියන්නේ ධ්‍යාන කියන එක. එහෙනම් පීති, සුඛ, ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන කුසල සිත. තුන්වෙනි රූපාවචර කුසල සිත. හතරවෙනි රූපාවචර කුසල සිත සුඛ, ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන. චතුත්ථ ධ්‍යාන සිත. සුඛ, ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන සිත. උපේක්ඛා, ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන කුසල සිත. එහෙනම් රූපාවචර කුසල් සිත් විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන කුසල සිත. විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යාන කුසල සිත. පීති, සුඛ, ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන කුසල සිත. සුඛ, ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන සිත කුසල සිත. උපේක්ඛා සහගත, උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන කුසල සිත. උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන සිත. මේ ධානාංග වලින් පළවෙනි එකේදී, දෙවෙනි එකේදී විචාර කියන තැනින් පටන් ගන්නවා. විතක්කය අයින් වෙනවා. ඊළඟ එකේදී විචාරය අයින් වෙනවා. පීති කියන එකෙන් පටන් ගන්නවා. ඊළඟ එකේදී හතරවෙනි සිතේදී සුඛ, ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන, උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන. උපේක්ඛා ඒකාග්‍රතා කියලා තමයි සඳහන් වෙන්නේ. උපේක්ඛා කියන වචනේ එකතු වෙනවා විපාක සිත්වලදී පස්වෙනි රූපවචන විපාක සිතේදී උපේක්ඛා ඒකාග්‍රතා කියලා එකතු වෙලා තියෙනවා. විපාක සිත් පහ, කුසල් සිත් පහ ඉගෙන ගත්තා. ඊට පස්සේ ඊට සමානවම විපාක සිත් පහක් තියෙනවා. ඉහත සඳහන් ඕනෑම රූපාවචර කුසල සිතක් උපදවාගෙන එම සිතින් මියගොස් බඹලොව උපදින විට ඇතිවන සිත රූපාවචර විපාක සිතකි. ඒවාද පහකි. මේ කියන ධ්‍යාන පඨම විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන කුසල සිත හෝ විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යාන කුසල සිත හෝ පීති, සුඛ, ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන කුසල සිත හරි, එහෙම නැත්නම් සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන කුසල සිත හරි, උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන කුසල සිත හරි උපදවාගෙන ඉද්දි ඒ කෙනා මැරුණොත්, මිය පරලොව ගියොත් බඹලොව ගිහිල්ලා
ඉපදෙනවා. බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා ඉපදුනාම ඉපදෙන විට ඇතිවෙන සිත් වලට කියනවා විපාක සිත් කියලා. විපාක සිත් තියෙනවා 5ක්. කුසල යන පදයේ වෙනුවට විපාක යන පදයේ යොදා එම සිත් 5 හඳුන්වනු ලැබේ. කුසල කියන එක වෙනුවට අපි යොදනවා විපාක කියලා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨමඥාන විපාක සිත. දැන් මෙතන තියෙන්නේ කුසල සිත කියලා. කුසල් සිත් වලදී විපාක සිත් හදාගන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨමඥාන විපාක සිත. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන විපාක සිත. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන කුසල විපාක සිත. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥාන විපාක සිත. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ඥාන විපාක සිත කියලා විපාක කියන එක යොදලා අපි විපාක සිත් හදා ගන්නවා. විපාක සිත් 5ක් තියෙනවා. රූපාවචර සිත්, රූපාවචර කුසල සිත් 5යි, විපාක සිත් 5යි. රූපාවචර සිත් සියල්ලක්ම 15යි. ඊට පස්සේ කිරිය සිත් 5ක් තියෙනවා. කුසල සිත් 5යි, විපාක සිත් 5යි, කිරිය සිත් 5යි විදිහට. රහතන් වහන්සේලාට උපදින්නේ රූපාවචර කිරිය සිත්ය. රහතන් වහන්සේලාට උපදින්නේ රූපාවචර කිරිය සිත්. ඒවාද 5කි. කුසල යන පදයේ වෙනුවට කිරිය යන පදයේ යොදා කිරිය සිත් 5 හඳුන්වනු ලැබේ. එහෙනම් අපිට පාඩම් කරගන්නට තියෙන්නේ රූපාවචර කුසල් සිත් 5 පාඩම් කරගත්තම විපාක සිත් 5ත් අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ කිරිය සිත් 5ත් ලියන්න පුළුවන්. කිරිය සිත් වලදී විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨමඥාන කුසල සිත කියන එක වෙනුවට මෙතනට කිරිය සිත කියලා දානවා. ඊට පස්සේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන සිත කුසල සිත කියන එකේ කුසල කියන එක වෙනුවට කිරිය කියලා යොදා ගන්නවා. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන කුසල සිත කියන එක වෙනුවට කුසල කියන තැනට කිරිය සිත කියලා යොදා ගන්නවා. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥාන කුසල කියන සිත කියන එක වෙනුවට විපාක කිරිය සිත කියලා යොදනවා. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ඥාන කුසල සිත කියන එකේ කුසල කියන එක වෙනුවට කිරිය සිත කියලා යොදනවා. එතකොට අපි රූපාවචර සිත්, රූපාවචර කුසල සිත්, රූපාවචර විපාක සිත් සහ රූපාවචර කිරිය සිත් 5 ගැනම කතා කළා. උදාහරණ විදිහට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨමඥාන කිරිය සිත. අනිත් ඒවත් කුසල් සිත් 5 තියෙන සිත් 5ටම කුසල කියන තැනට කිරිය කියන එක යොදාගත්තම කිරිය සිත් හදාගන්න පුළුවන්. විපාක සිත් හදාගනිද්දී විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨමඥාන විපාක සිත කියලා ඒ විදිහට 5ටම යොදලා විපාක සිත් 5 හදාගන්න පුළුවන්. අරූපාවචර සිත් 12. රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි. රූපාවචර සිත් 15 කුසල විපාක 5යි, කුසල සිත් 5යි, විපාක සිත් 5යි, ඊට පස්සේ කිරිය සිත් 5යි විදිහට. ඊට පස්සේ අරූපාවචර සිත් 12ක් තියෙනවා. අපි බලමු අරූපාවචර සිත් මොනවද කියලා. අරූපාවචර ධ්‍යාන උපදවාගත් කෙනෙකුට කැමති නම් ඊට වඩා උසස් ධ්‍යාන 4ක් උපදවාගත හැකියි. රූපාවචර ධ්‍යාන පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන 5 උපදවාගත්ත කෙනෙක්ට ඉන් එහාට තව හිත වඩන්න පුළුවන්. එම ධ්‍යාන අරූපාවචර ධ්‍යාන කියලා කියනවා. රූපාවත් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම, ဒုတိ ය, තතිය, චතුත්ථ, පංචම මේ විදිහට අපි සාකච්ඡා කරපු සිත් වලින් එහාට හිත දියුණු කරපු කෙනාට හිත දියුණු කරන්නට පුළුවන්. ඒ ධ්‍යාන අරූපාවචර ධ්‍යාන වෙනවා. අර 5 රූපාවචර ධ්‍යාන ඊට පස්සේ අරූපමය ස්වභාවකින් ධ්‍යානයකට පත් වෙනවා. රූපමය ස්වභාවයක් නැහැ, අරූපමය ස්වභාවයක්. කිසිම දෙයක් පිළිබඳව රූපමය සංඥාවක් අරගන්නේ නැහැ. එහෙම නොගෙන කරන භාවනාවේදී අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. නමින් හඳුන්වා ඇත.
එම ධ්‍යාන අරූපාවචර ධ්‍යාන නමින් හඳුන්වා ඇත. එම ධ්‍යාන උපදවා ගන්නා විට ඇතිවන සිත් අරූපාවචර කුසල සිත් නම් වේ. මේ ධ්‍යාන සිත් ඇති කර ගන්නකොට ඇති වෙනවා සිත්. ඒ සිත් වලට තමයි කියන්නේ අරූපාවචර ධ්‍යාන සිත් කියලා. කුසල සිත් රූපාවචර ධ්‍යාන කුසල සිත් අපි කිව්වේ 5යි කියලා. රූපාවචර කුසල සිත් 5යි, අරූපාවචර කුසල සිත් 4යි. ආකාසානංචායතනේ ආකාසානංචායතන හොඳට කියන්න. සමහර ළමයින්ට කියවෙන්නේ නැහැ. ආකාසානංචායතන කුසල සිත. විඤ්ඤාණංචායතන කුසල සිත. ආකින්චඤ්ඤායතන කුසල සිත. නේව සංඥා නා සංඥායතන කුසල සිත. අරූපවචර කුසල් සිත් 4 ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන. ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන කුසල සිත නේව සංඥා නා සංඥායතන කුසල සිත. නැවත වතාවක් කියන්න. අරූපවචර කුසල් සිත් 4 ආකාසානංචායතන කුසල සිත විඤ්ඤාණංචායතන කුසල සිත ආකින්චඤ්ඤායතන කුසල සිත නේව සංඥා නා සංඥායතන කුසල සිත. නැවත වතාවක් කියන්න. ආකාසානංචායතන කුසල සිත විඤ්ඤාණංචායතන කුසල සිත ආකින්චඤ්ඤායතන කුසල සිත නේව සංඥා නා සංඥායතන කුසල සිත කියන ධ්‍යාන රූපවචර අරූපවචර ධ්‍යාන කුසල සිත් 4 යොදන්න පුළුවන්. සැලකිය යුතුයි. මෙහි ඉරිවලින් වෙන් කර ඇත්තේ උච්චාරණය පහසුව පිණිසය. මෙහෙම ඉරි කෑල්ලක් දාලා තියෙන උච්චාරණය කරන්න පහසුවෙන්. එහෙම නැත්නම් ආකාසානංචායතන ආකාසානංචායතන කියන එක කියද්දි අපිට උච්චාරණය කරන්න පහසුවක් වෙනවා. ඒ නිසා තමයි එහෙම දාලා තියෙන්නේ. එහෙම නැත්නම් මේවා ලියද්දි ඒක ඒ විදිහට කෙටි ඉරක් පාවිච්චි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් නැවත වතාවක් කියමු. ආකාසානංචායතන කුසල සිත විඤ්ඤාණංචායතන කුසල සිත ආකින්චඤ්ඤායතන කුසල සිත නේව සංඥානා සංඥායතන කුසල සිත. කුසල් සිත් 4යි. අරූපවචර කුසල් සිත් 4 ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි කතා කරනවා අරූපවචර විපාක සිත් 4. මෙම ධ්‍යාන කුසල සිත් උපදවාගත් කෙනෙක් මිය ගිය විට අරූපවචර බඹලෝක උපදී. අරූපවචර කුසල් සිත් උපදවාගෙන හිටපු කෙනෙක් විපාක ගිහිල්ලා ඉපදෙන්නේ අරූපවචර බ්‍රහ්ම ලෝකවල. අරූපවචර බ්‍රහ්ම ලෝකවල තමයි ගිහිල්ලා ඉපදෙන්නේ. අරූපවචර ධ්‍යාන ආකාසානංචායතන විඤ්ඤාණං සමහර අය ආකාසානංචායතනෙ උපදවාගෙන සිටින්නට පුළුවන්. සමහර කෙනෙක් විඤ්ඤාණංචායතනෙ දක්වා හිත දියුණු කරලා තියෙන්න පුළුවන්. ආකින්චඤ්ඤායතනෙ දක්වා හිත දියුණු කරලා තියෙන්නට පුළුවන්. අපි දන්නවා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට හමු වෙච්ච ගුරුවරුන් අතරින් උද්දක පුත්ත නේව සංඥා නා සංඥායතනෙ දක්වා හිත දියුණු කරලා තිබුණු කෙනෙක්. අෂ්ට සමාපatti වල අවසානම ධ්‍යානය තමයි මේ ධ්‍යානය. ඉතින් මේ දක්වා තමයි හිත දියුණු කරලා තිබ්බේ. ඉන් එහාට සමතය තුලින් සමත භාවනාව තුලින් හිත දියුණු කරන්නට බෑ. ඉතින් ඒ தത്വයට මේ කියන தത്വ වලටපත් වෙලා හිටියොත් ඒ අය ගිහිල්ලා අරූපවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා. එසේ උපදින විට පහළවන සිත අරූපවචර විපාක සිතකි. එහෙම ඉපදෙන වෙලාවේදී ඇති වෙනවා සිතක්. ඒවට කියනවා අරූපවචර විපාක සිත් කියලා. ආකාසානංචායතන ධ්‍යානෙට අරූපවචර ධ්‍යානෙට සමවැදිලා හිටපු කෙනෙක් නම් ඒකට ආවේනික වෙන විදිහට විපාක සිතක් ඇති වෙලා ගිහිල්ලා අරූපවචර බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. එහෙම නැත්නම් විඤ්ඤාණංචායතන කුසල සිත උපදවාගෙන හිටපු කෙනෙක් නම් මිය පරලෝකයේ ඒකට අනුරූප වෙන විපාක සිතක් ඇති වෙලා තමයි අරූපවචර බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා ඉපදෙන්නේ. කුසල යන වචනේ වෙනුවට විපාක යන වචනේ යොදා විපාක සිත් 4 හඳුන්වනු ලැබේ. විපාක සිත් 4 කුසල ආකාසානංචායතන විපාක සිත, ඊට පස්සේ විඤ්ඤාණංචායතන විපාක සිත, ආකින්චඤ්ඤායතන විපාක සිත, නේව සංඥානා සංඥායතන විපාක සිත විදිහට විපාක කියන වචනේ යොදලා අපි
අරූපාවචර ධාන සිත් විපාක සිත් 4 හදා ගන්න ඕන. ආකාසානංචායතන විපාක සිත, ආකින්චඤ්ඤායතන විපාක සිත, ආකින්චඤ්ඤායතන විපාක සිත, නේව සංඥානා සංඥායතන විපාක සිත. ඒ විදිහට විපාක කියන එක කුසල සිත කියන එකට විපාක සිත කියලා යොදා ගන්න ඕන. අපි රූපාවචර කුසල ඒ වගේම විපාක කිරිය සිත් හදාගත්තා වගේම තමයි අරූපාවචර ධාන සිත්වල සිත් හදා ගන්නට තියෙන්නේ. රහතන් වහන්සේලාට උපදින්නේ අරූපාවචර කිරිය සිත්ය. රහතන් වහන්සේලාට ඇති වෙන්නේ අරූපාවචර කිරිය සිත්. අරූපාවචර කුසල සිත් විපාක සිත් උන්වහන්සේලාට උපදින්නේ නැත. අරූපාවචර කුසල සිත් විපාක සිත් උන්වහන්සේලාට උපදින්නේ නැත. අරූපාවචර කුසල සිත් සහ විපාක සිත් ඇති වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට ඇති වෙන්නේ අරූපාවචර කිරිය සිත් විතරයි. කුසල සිත යන යෙදුම වෙනුවට කිරිය සිත යන්න යොදා කිරිය සිත් 4 හඳුන්වනු ලැබේ. රහත් භාවයට පත් වෙලා හිටියත් උන්වහන්සේලාට මේ කියන ධානාංගයන් වලට සමවදින්න පුළුවන්. එහෙනම් උන්වහන්සේලා ඒ ධානාංග වලට සමවදිනකොට ඒ සමවැදීමත් එක්ක ඇති වෙනවා කිරිය සිත්. ආකාසානංචායතනයේට යම්කිසි රහතන් වහන්සේ නමක් සමවැදුනොත් එතනදී ක්‍රියාමාත්‍රික සිතක් පහළ වෙනවා. ඒකට කියනවා ආකාසානංචායතන කිරිය සිත කියලා. සමහර වෙලාවට සමහර රහතන් වහන්සේ නමක් විඥානංචායතන කිරිය සිතට සමවදින්න පුළුවන්. විඥානංචායතන සිතට සමවදින්න පුළුවන්. ඒක රහතන් වහන්සේලාට කුසල විපාකයක් හෝ කුසල සිතක් හෝ විපාක සිතක් නොවන නිසා ක්‍රියාමාත්‍රයක් විතරක් වෙන්න නිසා ඒකට කියනවා විඥානංචායතන කිරිය සිත කියලා. රහතන් වහන්සේ නමක් මේ කියන සිත් වලින් ආකින්චඤ්ඤායතන කියන සිතට සමවැදුනොත්, ධාන සිතට සමවැදුනොත් උන්වහන්සේට ඇති වෙන්නේ ආකින්චඤ්ඤායතන කිරිය සිත. රහතන් වහන්සේ නමක් ධාන සුවයෙන් වැඩ ඉන්නකොට නේව සංඥානා සංඥායතන කියන ධානයට සමවැදුනොත් උන්වහන්සේට ඇති වෙන සිත තමයි නේව සංඥානා සංඥායතන කිරිය සිත. උදාහරණයක් විදිහට ආකාසානංචායතන කිරිය සිත. ඔය විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ක්‍රියාකාරකම් කිහිපයක් දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ක්‍රියාකාරකම් දරුවන් විදිහට ඔබ කරන්නට ඕන. එතකොට තමයි මේ පිළිබඳව දැනුම තව තවත් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන. අනිවාර්යයෙන්ම ක්‍රියාකාරකම් වල යෙදෙන්නට ඕන. දහම් පාසල් නැහැ කියලා, දහම් පාසල උගන්වන්නේ නැහැ කියලා නිවසට වෙලා කාලේ නිස්කාරණය ගෙවමින් ගත කරන්නට එපා. අනිවාර්යයෙන්ම මේ පාඩම් හොඳට අධ්‍යයනය කරන්න. අභිධර්මයේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන දරුවෙක් බවට පත් වෙන්න. අභිධර්මයේ පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා නම් තමයි බුදුදහම පිළිබඳව නිවැරදි වැටහීමක් තියෙන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අභිධර්මය ගැන හොඳට ඉගෙන ගන්නට ඕන. අපි බලමු ක්‍රියාකාරකම් වල මොනවද කරන්නට තියෙන්නේ කියලා. රූපාවචර විපාක සිත් 5 නම් කරන්න. රූපාවචර විපාක සිත් 5. රූපාවචර විපාක සිත් 5. රූපාවචර කුසල සිත් 5 අපි කතා කළා. රූපාවචර කුසල් සිත් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨමඥාන. එහෙනම් විපාක කියන එක යොදලා මෙතනදී විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨමඥාන විපාක සිත මෙතනට යෙදෙනවා. විපාක කියන වචනේ විපාක සිත. ඊට පස්සේ විපාක සිත කියලා මෙතනටත් යෙදෙනවා. ඒ විදිහට තමයි ඒ ප්‍රශ්නේ සඳහා පිළිතුරු අපිට හදා ගන්නට වෙන්නේ. අනිවාර්යයෙන්ම ඔබ ඒ 5 විපාක කියන වචනේ යොදමින් ලියන්නට ඕන. රූපාවචර කිරිය සිත් 5 නම් කරන්න. අපි ලියා ගන්න රූපාවචර විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨමඥාන කිරිය සිත ඊළඟ ඒවටත් විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන කිරිය සිත. ඒ විදිහට තමයි වාක්‍ය ඒ සිත් ටික ලියන්නට තියෙන්නේ. රහතන් වහන්සේලාට උපදින අරූපාවචර සිත් නම් කරන්න. රහතන් වහන්සේලාට උපදින අරූපාවචර සිත් මොනවද? ආකාසානංචායතන කිරිය සිත්. අපි සඳහන් කළා අරූපාවචර ධාන සිත් මොනවද කියලා. රහතන් වහන්සේලාට ඇති වෙන්නේ කිරිය සිත් විතරයි. එහෙනම් කිරිය සිත් 4ක් මෙතනදී අරූපාවචර කිරිය සිත් 4ක්
ඇති වෙනවා. ආකාසානංචායතන කිරිය සිත රහතන් වහන්සේලාට ඇති වෙනවා. විඥානංචායතන කිරිය සිත ඇති වෙනවා. ආකින්චඤ්ඤායතන කිරිය සිත ඇති වෙනවා. නේව සංඥානා සංඥායතන කිරිය සිත රහතන් වහන්සේලාට ඇති වෙනවා. ඉතින් අපි සාකච්ඡා කළේ මහග්ගත සිත් හෙවත් රූපාවචර සිත් 15 සහ අරූපාවචර සිත් 12. රූපාවචර සිත් 15 සහ අරූපාවචර සිත් 12 පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ පාඩම් නැවත නැවත නරඹන්න. මේ පාඩම් වල උගන්වන දේවල් කෙරෙහි හොඳ අවධානයෙන් ශ්‍රවණය කරන්න. අවශ්‍ය දේවල් ලියන්න. ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ඔබේ අභිධර්මයේ පිළිබඳව තිබුණු ගැටලුව ගොඩක් දහම් පාසල් වල අභිධර්මයේ කියන කොටස ඉගැන්වෙන්නේ නැහැ කියන චෝදනාවක් තියෙනවා. ඉතින් ඒ කොටස ඒ වගේම පාලි කොටස අපි මේ වෙද්දි සාකච්ඡා කරමින් සිටිනවා. ඔබට පුළුවන් හරිම ලේසියෙන් හරිම පහසුවෙන් මේ පාඩම් ඩවුන්ලෝඩ් කරලා ඔබ චෝදනා කරන්නට පුළුවන්. සමහර විට මේ විදිහට පාඩම් අන්තර්ජාලයේ ඔස්සේ අපිට නරඹන්නට ඉගෙන ගන්නට පහසුකම් නැහැ කියලා. ඔබ ඒ විදිහේ චෝදනාවක් කරනවා නම් අපි ඔබට සිහිපත් කරනවා. ඔබ හැමදෙනාගේම නිවෙස්වල ටීවී යන්ත්‍රයක් තියෙනවා. ඒ ටීවී යන්ත්‍ර වලින් මේවා නරඹන්නට පුළුවන්. අවශ්‍යම නම් මේ පාඩම් ඩවුන්ලෝඩ් කරගෙන DVD එකකට දාලා ඔබට පුළුවන් DVD ප්ලේයර් එකක් හරහා ටීවී එකෙන් නරඹන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මේකේ ඔඩියෝ එක විතරක් අරගෙන බෆල් එකකට දාලා ඒ විදිහට හෝ ශ්‍රවණය කරමින් මේ පාඩම් අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒ විදිහට තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හොඳ කැපකිරීමක් කැපවීමක් ගුරුවරුන් හැටියට දෙමව්පියන් හැටියට කරන්නට ඕන. දරුවන් හැටියටත් ඒ කැපවීමෙන් කැපකිරීමකින් යුක්තව තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්නට ඕන. ඒ සඳහා තමයි මේ පාඩම් පෙළ නිර්මාණය කරන්නේ. එහෙමනම් මේ පාඩම් අධ්‍යයනය තුළින් ඔබේ දහම් අධ්‍යාපනය සාර්ථක වන්නට ප්‍රාර්ථනා කරමින් අභිධර්මය මේ පාඩමෙන් මහග්ගත සිත් කියන තුන්වෙනි පාඩමෙන් 7 ශ්‍රේණිය තුන්වෙනි පාඩමෙන් සමුගන්නවා. අපි ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා. පොඩි හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්